අපි බලමු පුතේ මෙන්න මෙහෙම දැන් ඔයාලට මේක පැහැදිලි කරන්න උදාහරණයකින් මම මේ ලියන්නේ හරි මම ගන්නවා මෙන්න මෙහෙම උදාහරණයක් මම ගන්නවා ලේසි එකක් ගන්නවා 3 3යි 4යි අපි දාමු 7 7යි 4යි 11 මම කියනවා මේ ශ්‍රේණියේ පද මුල් පද 6 එකතුව හොයන්න කියනවා. දැන් මේකේ පද 6 ලියලා එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. චුට්ටක් බලන්න මම කරන වැඩේ ඉස්සෙල්ලා පද ටික ලියා ගන්න. 4 4 එකව ගන්න ලියන්න තියෙන්නේ 15යි 15යි 4යි 19යි 19යි 4යි 23යි. හරිද? දැන් ওই ටික එක්කව කරා නම් උත්තරේ එනවනේ පුතේ. පද 6ක් නේ. දැන් බලන්න මම ඔහොම පොලිමට එක්කව කරන්නේ නැතුව මේක එක්කව කරන වෙනස් විදියට. මම ගන්නවා පුතේ මේකේ පළවෙනි පදයයි අන්තිම පදයයි එක්කව කරගන්න. 23යි 3යි 26යි. ඊළඟට මම එක්කව කරලා ඊට මෙහා පැත්තේ තියෙන පදය මෙතනින් මේ පදය. 19යි 7යි එක්කව කරාම ඔයාලට 26යි. ඊළඟට අපි කතා කරනවා මේ දෙන්න. 15යි එක්කව 11යි එක්කව කළාම ඔයාලට ලැබෙවි 26යි. දැන් පොලිමට එක්කව කරනවට වඩා හරි ලේසි 26 ඒවා තුනක් බෙදවන්නේ. එහෙමනේ කරන්න ඕනේ. එතකොට මේ පද 6 එකතුව ගන්න පුළුවන් අපිට 26 3ෙන් ගුණ කරලා 3 වරක් 6 18යි එකක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි උත්තරේ එනවා 78 මුල ඉඳන් එකව කරත් ඕක තමයි එන්නේ පුතේ. දැන් අපි යන්නේ මේකට සමීකරණයක් ගොඩනගා ගන්න පුතේ. දැන් මෙහෙම දෙයක් කරනවා පුතේ. මේ 3 කියලා කියන්නේ මෙතන තියෙන පද ගානෙන් භාගයක් නේ පුතේ. ඒ පද එකට එක අපි දෙක දෙක එකව කරලානේ ගත්ත. ඒතර පද ගාන හරියට භාගයකට අඩු වෙනවනේ. බලන්න එතකොට මම සූත්‍රයක් ගොඩනගා ගන්න හිතාගෙන මෙන්න මේ විදිහට ලියනවා මේක. ඒ විදිහට මම ලියනවා මුල් පද 6 එකතුව ගන්න පුළුවන් කියලා. පුතේ මේක මම අනිත් පැත්තට ලියාගෙන 3 මුලට ලියන්නම්. 3 ගුණ කිරීම 26 පුතේ. හරිද? එතකොට 3 කියලා කියන්නේ මම ලියා ගන්නවා මේකේ පද ගානෙන් භාගය. මෙතන පද 6ක එකතුවනේ මම හොයන්න කියන්නේ. එහෙනම් මේක 6 දෙකෙන් බෙදුවාම තමයි ලැබෙන්න ඕනේ. ඊළඟට අපිට ආයසරයක් කියනවා 26. ඒ 26 මට ආවේ මෙන්න මේව එක්කව කරලානේ. දැන් මේ මැද පද ගත්තොත් අපිට සූත්‍රය ගොඩනගා ගන්න බැරි හින්දා 26 මේ පද දෙක මම ගන්නවා. පළවෙනි පදයයි 6 වෙනි පදයයි. එතකොට මේකේ 6 වෙනි පදේ කියන්නේ පුතේ පද 6කනේ එකතුව හොයන්න කිව්වේ. එතකොට 6 වෙනි පදේ කියන්නේ ඇත්තටම මේ එකතුව හොයන්න ඕන පදවල අවසාන පදේ පුතේ. ඒ හින්දා මම මේක ගන්නවා මෙහෙම. 3 එකතු කිරීම 23. 3 එකතු කිරීම 23. හරි. දැන් පුතේ මේ කියන ටික අපි වචනෙන් ලියාගත්තොත් ඒ විදිහ සමානයි. මෙතන පුතේ ඇවිල්ලා තියෙන්නේ පළවෙනි මේ පද ගණන. මෙතන තියෙන පද ගණන. ඒක දෙකෙන් බෙදලා උතන තියෙනවා. ඊළඟට වරහණ ඇතුලේ තියෙන පුතේ පළවෙනි පදයේ මේක විදිහ නම් 6 වෙනි පදේ. ඒතර 6 වෙනි පදේ කියන්නේ අපිට ඕන අවසාන පදේනේ පුතේ 6 වෙනි පදේ කියන්නේ. එහෙනම් මම මේක කියනවා අවසාන පදේ. පළවෙනි පදේ අවසාන පදේ එකතුව මේ තියෙන්නේ. හරිද? පුතේ මෙන්න මේ කියන සම්බන්ධය පාවිච්චි කරලා මම සමාන්තර ශ්‍රේණි වල එකතුව හොයන්න සූත්‍රයක් ගොඩනගා ගන්න හදනවා.
ඉස්සල්ලාම ඔයාලා මෙතන ඉඳලා මේ චුට්ට ලියලා මෙතනට ලියා ගන්නකො. ඊට පස්සේ මම කියන්නම් කොහොමද වෙන්න ඕනේ කියලා. දැන් පුතේ මම මේකට සම්මත සංකේත දාන්න හදන්නේ. මම ලියන මෙහෙම. බලන්න මම කරන වැඩේ. මේ අනුව මම ගන්නවා මෙහෙම. පළමු පදය simple a ද අවසාන පදය මම ගන්න අපිට l කියලා. ඒක තමයි සම්මත සංකේතය. l ද වන සමාන්තර ශ්‍රේණියක පළමු පද n simple n ගණනක එකතුව අපි එකතුවට දාන අපිට සම්මත සංකේතය s පද n ගණනක එකතුව කියන්නේ sn. හරි දැන් ගන්න කීයද sn ද නම් ඉතින් මට සමීකරණය ලියන්න පුළුවන් මෙහෙම. එතකොට sn සමානයි මෙතන ආදේශ කරනවා පද ගණන මම ගත්තේ n කියලා බෙදීම 2 පළවෙනි පදේ අපි දාගත්තේ a අවසාන පදේ අපි දාගත්තේ l. එතකොට මේ තියෙන්නේ පුතේ සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව හොයන්න පුළුවන් එක සූත්‍රයක්. එතකොට මෙන්න මේ කියන දේවල් වැදගත්. පළවෙනි පදේ තමයි a. අවසාන පදේ l. පද ගාන n. හරිද? මේ උඩ තියෙන එකත් එක්කම වෙනම ලකුණු කරගත්තා නම් හරි. මේ තියෙන විස්තරය සූත්‍රයට තමයි අයිති වෙන්නේ. ඒක වෙනම ලියලා කොටු කරලා තියන් බලන්න. දැන් ඔයාලා ඔක ලියන ගමන් මම මේ කියන එක හොඳට අහගෙන ඉඳලා බලන්න උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා. මෙතන අපි ගත්තේ පද 6ක එකතුවන ඉස්සෙල්ලා. දැන් පද 6ක එකතුව නම් පුතේ මෙතනට දාන්න ඕනේ 6 වෙනි පදේ. මේ අවසාන පදේ කියන්නේ එතන 6 වෙනි පදේනේ. පද 10ක එකතුව කිව්වනම් මෙතනට දාන්න ඕනේ පුතේ 10 වෙනි පදේ. පද 20ක එකතුව කිව්වනම් මෙතනට දාන්න ඕනේ පුතේ අපි 20 වෙනි පදේ. එහෙමනම් පද n ගණනක එකතුව කිව්වනම් පුතේ මෙතනට දාන්න ඕන මොන පදේද කියලා හිතමු බලන්න. මම මේ කිව්ව එක තේරුණා නේද? පද 10ක එකතුව නම් මෙතන 10 වෙනි පදේ. පද 20ක එකතුව නම් මෙතන 20 වෙනි පදේ. එහෙමනම් පද n ගානක එකතුව කියන්නේ පුතේ මෙතන ඇත්තටම තියෙන්නේ n වෙනි පදය නේද? අපි මේ l කියලා දැම්මට මේ ඇත්තටම තියෙන n වෙනි පදයයි. පද 10ක එකතුව කරන අපි මෙතනට දාන්නේ 10 වෙනි පදේ. එහෙනම් පද n ගණනක එකතුව කරන මෙතනට අපි දාන්න ඕනේ n වෙනි පදේනේ. n වෙනි පදේ තමයි අපි l කියලා හඳුන්වන්නේ. එහෙනම් මේකේ ඇත්තටම පුතේ l කියලා කියන්නේ n වෙනි පදේනේ. බලන්න මම තව සමීකරණයක් ගොඩනගා ගන්න යන්නේ. මම කියනවා මෙහි l යන n වන පදය වේ. n වන පදය. ඊට පස්සේ මම කියනවා එනම් l වල අගය සමාන වෙන්න ඕනි පුතේ n වෙනි පදේ නම් tn. tn පුතේ n වෙනි පදේ අපි ඔහොමනේ ලියන්නේ. නමුත් tn කියන එක අපි දන්නවා ලියන්න a ධන n ඍණ 1යි t බැවින් පුතේ මේ l කියලා කියන්නේ tn නේ. එහෙනම් l වෙනුවට මට ලියන්න පුළුවන් a ධන n ඍණ 1යි d වෙන. l වෙනුවට ඕක දාගන්න පුළුවන්. මෙම අගය ඉහත සමීකරණයේ ආදේශයෙන් මේක ආදේශ කරනවා කියන්නේ. ඔන්න බලන්න. sn සමානයි
n බෙදීම 2යි ඒ හරිය l ට ආදේශ කරන්න කිව්වේ. l ට මේක දානවා මෙතනත් සුළු වරහණක් තියෙනවනේ. එතන මෙතන සුළු වරහණක් තිබ්බහම බෑනේ එකම ගානේ එකම වරහන් දෙකක්. ඒ හින්දා මම මෙතනට සඟල වරහණක් දානවා. ඔය නෙවෙයි මේකේ තියෙන ධන l වෙනුවට මම දානවා පුතේ ධන n ඍණ 1යි d. දැන් තා චුට්ටක් සුළු කරන්න පුළුවන්. n බෙදීම 2යි ධන කියන්නේ 2යි ධන n ඍණ 1යි d. මේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක එකතු හොයා ගන්න පුළුවන් ඊළඟ සමීකරණය. ගාන අනුව තීරණය කරනවා අපි පළවෙනි එකද දෙවෙනි එකද දාන්නේ කියලා පුතේ. අවසාන පදේ දීලා තියෙනවා නම් කරදරයක් නැතුව පළවෙනි එකට යන්න පුළුවන්. එහෙම දීලා නැත්නම් හොඳම විදිය තමයි මෙතනට යන එක. අවසාන පද හොයා ඉන්න දෙයක් නැහැ. මේ සමීකරණයට ආදේශ කරලා අපිට උත්තර ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ওই ටිකත් ලියාගන්න බලන්න පුතේ. අපි බලමු පුතේ මේ જાති ගානක් දෙකක් හදන්නේ කොහොමද කියලා. පළවෙනි ගානේ පළවෙනි කොටස ඒක කියනවා a සමානයි 2යි l සමානයි 62යි n සමානයි 31යි කියලා කියනවා. දැන් පුතේ l දීලා තියෙන්නේ අවසාන පදේ 62යිලු. මේ ඇත්තටම දෙන්නේ 31 වෙනි පදේ පුතේ. පද 31 එකතු හොයන්න දෙන්නේ. හරි කොහොම හරි අවසාන පදේ දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ පළවෙනි සූත්‍රයේ තියෙන්නේ. මේ ළමයි මෙතන ආදේශ කරනවා. n වෙනුවට 31 n වෙනුවට 31 බෙදීම 2 a කියන්නේ 2 l කියන්නේ 62. බෙදෙන්නේ නැතිව බෙදන්න යන්න එපා මේවා. ඒ ඔහොම තියන්න. බෙදීම ගුණ කිරීම වරහන් මුල ඇතුලේ තියෙන සංඛ්‍යාව තනියකට සුළු කරනවා. 62යි 2යි 64යි. දැන් හරියද? දැන් බෙදෙනවා බෙදුවේ. දෙවරක් 1යි දෙවරක් 32යි. 31යි ගුණ කරලා උත්තරේ දාගමු. ගුණ කරන්නකෝ බලන්න. ගුණ කරලා උත්තරේ දාලා මටත් උත්තරේ එවන්න. මේකේ උත්තරේ ඔයාලට එන්න ඕනේ පුතේ 992යි. 992යි කියලා ආවනම් හරියි. පොඩි දෙනෙක් උත්තරේ එවුවා මට හොඳයි. ඊළඟට අපිට කියනවා පුතේ a සමානයි අන්තිමේ ක්වෙස්චන් එක හදන්න කියන්නේ a සමානයි 95යි උත්තරම ලියන්නම්. l සමානයි 10යි n සමානයි 12යි. ඒකෙත් l තියෙනවා පුතේ. එහෙනම් ඔයාලට තියෙන්නේ a ධන l සූත්‍රය දාන එක. එතකොට n වෙනුවට අපි ආදේශ කරන 12 බෙදීම 2 95 ධන 10යි. හරි. සුළු කරමු. බලන්න 12 දෙකෙන් බෙදුවාම 6යි 95යි 10යි 105යි. උත්තරේ එනවා 630. ඊට පස්සේ පළවෙනි ගාන හරියි.
ඊළඟට අපි බලමු දෙවෙනි ගානේ පළවෙනි කොටස. මොකද කියලා අපිට කියලා පුතේ පද 11ක එකතුව හොයන්න ඕනේ. දැන් ඔයාලට පේන්න ඕනේ පද 11ක එකතුව හොයන්න කිව්වට මේකේ 11 වෙනි පදේ දීලා නැහැ නේ පුතේ. එහෙනම් 11 වෙනි පදේ දීලා නැහැ කියන්නේ මේ සූත්‍රයට යන්න බෑ. එහෙනම් අපි යන්න ඕනේ පුතේ මේ සූත්‍රයට. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියන සූත්‍රයට තමයි යන්න ඕනේ. නැත්නම් ගාන හදන්න බෑනේ පුතේ. එහෙනම් මේකට අවශ්‍ය දේවල් මේකෙන් හොයාගෙන ඉමු අපි. a 3යි ඒක අපි දන්නේ නැහැ. d ගත්තොත් 7න් 3ක් තමයි අඩු කරන්න ඕනේ. 4. ඔන්න මම a ගත්තා d ගත්තා. දැන් n ඊළඟට ඕනේ. පද 11යි. එහෙනම් n සමානයි 11යි. දැන් ඔයාලට පුළුවන් මෙතන ආදේශ කරන්න. මම ආදේශ කරලා විතර නවත්තන හදන්න ගන්න. n කියන්නේ 11යි බෙදීම 2 2 ගුණ කිරීම a කියන්නේ 3යි n කියන්නේ 11යි ඍණ 1 d කියන්නේ 4යි. බලමු සුළු කරගන්න පුළුවන්ද කියලා වරහණ ඇතුළ තනියගයකට සුළු කරගෙන ඉන්න. ඒකට ගාන හදන්න පුළුවන්. අය බලමු මේක. මෙතන නම් සුළු වෙන්නේ නැහැ පුතේ. 11 දෙකෙන් බෙදාගෙන දශම කරන්න යන්න ඕනේ. ඒක කොහොම තියමු. දෙවරක් 3 6යි. 11න් එකක් ගියාම 10යි. ගුණ කිරීම 4. කොහොමද පුතේ වෙන්න ඕනේ? මේ ගුණ කරන්න පුළුවන් ගුණ කරා. ඊට පස්සේ වන් බෙදු දර විදියට සුළු කරන්න. වරහණ මුලින්. හරි? 11 බෙදීම 2 6 ගුණ කිරීම කරලා ඉන්නවා. 10 වරක් 4 40. ගුණ කිරීම හැම වෙලේම කරලා ඉන්නවා. 11 බෙදීම 2යි 40යි 6යි 46යි. මේක තනි සංඛ්‍යාවකට සුළු වුණාම වරහණ අයින් කළාම. දැන් අපිට බෙදන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 23යි. 11යි 23යි වැඩි කරන්න තියෙන්නේ 11 වරක් 3 33යි. 3ක් ඉතුරුයි. 11 වරක් 2 22යි. 23යි 24යි 25යි. 253යි කියලා ලැබෙනවා. අපි බලමු දෙවෙනි ගානේ දෙවෙනි කොටස. ඒක කියනවා මෙහෙම. ඍණ 10 ඍණ 9.4 පද 20ක එකතුව හොයන්න. අපි දැන් ADN හොයාගෙන ඉමු. A කියලා කියන්නේ නම් ඍණ 10යි. D ගත්තොත් මේ එක ළඟ පද දෙකක් ගන්න උනේ. මම මෙයා ගන්නවා. මේ දෙන්න අඩු කරන්න. ඍණ 9.4න් මේකෙන් අඩු කරන්න ඕනේ ඍණ 9.7. එක ළඟ ලකුණු දෙකක් එන හින්දා වරහණක් දැම්මා. මාරු කරගන්න බෑ. මොකද මේ ඍණ ලකුණු කියන්නේ මේ නිකිල වලට. එහෙම නැත්නම් මේ ගාන ඉස්සරහා තියෙන ලකුණු දෙක. මේ ඍණ ලකුණ කියන්නේ අපි දාගත්ත ලකුණ. හරි දාගත්ත අඩු කරන්න දාගත්ත ඍණ ලකුණ. මෙතන එන අපිට 9.4යි. ඍණයි ගුණ කළාම ධන 9.7. 9.7න් 9.4ක් අඩු කරමු. 0.3ක් කියලා අඩු කරලා බලන්න. එතකොට පද 20ක් කියන්නේ n සමානයි 20යි. දිග සූත්‍රය තමයි කොහොමද දාන්න වෙන්නේ මේක. බලමු සුළු කිරීමක් කරලා.
n බෙදීම 2යි සූත්‍රය අනිවාර්යෙන් ලියන්න 2යි a ධන n ඍණ 1යි d එතකොට n කියලා කියන්නේ 20යි 20 බෙදීම 2 2 ගුණ කිරීම a කියන්නේ ඍණ 10 20 ඍණ 1 b කියන්නේ 0.3 සුළු කරලා උත්තරයක් ගමුකෝ බලන්න එතන පුතේ 10යි කියලා ගන්න පුළුවන්කම තියෙනවා දෙවරක් 10 20යි ඍණ ඊළඟට මෙතන එනවා 20න් එකක් ගියාම 19යි ගුණ කිරීම 0.3 මේ දින 20ම තියලා මේ ගුණ කරමු පැත්ත ගුණ කරලා නම් 3 වරක් 9 27යි දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 4යි 5 එතකොට දශම ස්ථාන එකක් කියන්නයි ඕනේ පුතේ 5.7ක් එන්න ඕනේ 5.7 දැන් ඍණයි ධනයි පුතේ තියෙන්නේ ලොකු ගානේ පොඩි ගාන අඩු කරමු 20 එහෙම නැත්නම් 20.0 5.7ක් අඩු කරමු 10න් 7ක් ගියාම 3යි 9න් 5ක් ගියාම 4යි මෙතන දශම ටික කෙරින් දශම ටික තියන්න එතකොට 10 ගුණ කිරීම ලොකු ගානේ ලකුණ ඍණනේ ඍණ 14.3 උත්තරේ වා ඍණ 10 වැඩි කරනවා කියන්නේ දශම තිත එකක් ඉස්සරහට යනවා පුතේ ඍණ 143යි ඊළඟට අපි බලමු පුතේ ඒකෙම දෙවෙනි ගානෙම හතරවෙනි කොටස 67 65 63 පද 12ක එකතුව හොයන්න ඕනේ. එතකොට අපි මේකෙත් ලියාගමු a සමානයි 67යි b කියන්නේ මේ වගේ එක ළඟ පද දෙකක් අරගෙන ඕනෑම පදයකින් ඊට කලින් පදේ අඩු කරනවා. මාරු කළේම අඩු කරන්න එපා. මෙයාගෙන් මෙයාම අඩු කරන්න ඕනේ. ඍණ 2යි. පද 12යි කියලා කියන්නේ n වලට 12ක් දාගන්න පුළුවන්. දැන් අපි ලියමු SN සමීකරණය. n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d n වෙනුවට 12 ආදේශ කරනවා 12 බෙදීම 2 2 ගුණ කිරීම 67 12 ඍණ 1 d කියන්නේ ඍණ 2 ඍණ සංඛ්‍යාවක් හින්දා වරහණක් ඇතුලේ දැම්මම මේක පුළුවන් තරම් සුළු කරගමු 12 දෙකෙන් බෙදුවාම 6යි මෙයාව දෙකින් ගුණ කරන්න පුළුවන් දෙවරක් 7 14යි දෙවරක් 6 12යි 1යි 13 මෙතන 12න් එකක් ගියාම 11යි ගුණ කිරීම ඍණ 2 මේක තනි පේජේ සුළු කරන්න තිබ්බා මම සුළු කරේ නැහැ වැරදි කියලා 134යි ධනයි ඍණයි සුළු කළාම ඍණ 11 වරක් 2 22යි දැන් අපිට අඩු කරන්න තියෙන්නේ 22යි 4න් 2ක් 2යි 3න් 2ක් 1යි 112යි 6න් ගුණ කරනවා 6 වරක් 2 12යි
6 වරක් 1 6 1යි 7යි 6 වරක් 1 6යි 672ක් කියලා ලැබෙනවා. ඒක තුන්වෙනි ගානේ පළවෙනි කොටස කියනවා මෙහෙම 2යි 180යි අතර ඔත්තේ සංඛ්‍යා ගණන සොයා. අර අපි ඒක කරලා ඉමු ඉස්සෙල්ලා. 2යි 180යි අතරද. එහෙනම් ඔත්තේ සංඛ්‍යා අපි ලියාගෙන ගියොත් දෙකට වඩා වැඩි එකනේ මුලින් ලියන්න ඕනේ නේ. ඒ කියන්නේ 3. 3 5 7 9 ඔහොම ලියාගෙන ගියයි. ඔහොම යනකොට අන්තිම ඔත්තේ සංඛ්‍යාව ලියන්න පුළුවන් අපිට. දැන් මේකෙන් කතා කරන්නේ පිටේ 180 වෙනකන්. 180 වෙනකන් නම් ඔත්තේ සංඛ්‍යාව තියෙන 179. දැන් මම කරන්නේ යන්නේ ඊළඟට 179 කියන්නේ මේ රටාවේ කීවෙනි පදේද කියලා හොයනවා. අපිට මෙතන එනවා 20 වෙනි පදේ කියලා. ඒකේ තේරුම මෙයා මෙතන ඉඳලා මෙතනට පද 20ක් තියෙනවා. ඒතර ඔත්ත සංඛ්‍යා ගන්න 20. අන්න එහෙම එකක් යන්නේ. එහෙනම් මම කලින් ඉගෙන ගත්ත විදිහ පාවිච්චි කරන්න බෑ. පළවෙනි පදේ ලිව්වා. D ලියන්න පුළුවන් 5න් 3ක් ගියාම 2යි. ඊළඟට TN ලියන්න පුළුවන් 179. TN SN එහෙම නෙමෙයි. අවසාන පදේ 179. මම ඒක හිතා ගන්නවා n වෙනි පදේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ. කීවෙනි පදේද කියලා දන්නේ නැහැ පුතේ. දැන් අපිට පුළුවන් TN සූත්‍රය දාන්න. TN සමානයි A දාන n ඍණ 1යි D. TN වෙනුවටම 179 පුතේ. A කියන්නේ 3යි. n ඍණ 1යි. D කියන්නේ 2යි. මේක සුළු කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් n වල අගේ හොයාගන්න. හරි. හොයමු බලන්න. ඔයලා මටත් කියන්න කීයද කියලා. අපි බලමු මේක හදලා වරහණ අයින් කරමු ඉස්සෙල්ලා. දෙකෙන් ගුණ කරනවා. මේ දෙන ගුණ කළාම 2යි එන්නේ. මේ දෙන ගුණ කළාම දෙවරක් එක 2යි. දිනන්නේ පුතේ. ධන 3 මෙහෙට මාරු කළාම ඍණ 3යි. ඍණ 2 මෙහෙට මාරු කළාම ධන 2යි. 2යි. එතකොට මේක සුළු කරගත්තොත් ඔයාලට 178ක් 2යි එන්නේ. දෙපැත්තම දෙකෙන් බෙදන්න 89ක් කියලා ලැබෙනවා. එතකොට පුතේ පද 89ක් තියෙනවා. එහෙනම් දැන් අපෙන් අහනවා මේ පද 89 එකතුව කීයද කියලාත් අහනවානේ පුතේ. එකතුව හොයන්න සූත්‍ර දෙකෙන් ඕන එකක් දැම්ම හැකිද? මොකද අවසාන පදේ දන්නවනේ. දැන් ලේසිම විදිය තමයි කෙටි සූත්‍රය දාන එක. Sn සමානයි n බෙදීම 2යි. A ධන l දාමු. n වෙනුවට 89 89 බෙදීම 2 A කියන්නේ 3 L කියන්නේ 179 89 බෙදීම 2 182 දෙවරක් 1යි දෙවරක් 91යි 89යි 91යි ගුණ කරලා දාමු. හරි පුතේ මේක සුළු කළාම ඔයාලට එන්න ඕනේ 8099ක් කියලා. 8099ක් කියලා ලැබුණා නම් ඔයාලගේ උත්තරේ හරි.